වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by Signal. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by Signal. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශ. පැත්තගියත් ඇත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. අද රාත්‍රියේ සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයින් 49ක්. ආශ්‍රිතයන් සොයා ප්‍රදේශ රැසක මෙහෙයුම්. විශ්ව ගැන පාර්ලිමේන්තු විවාදය ආරම්භයි. සමගි ජන බලවේගයෙන් විරෝධතා පෙළපාලියක්. මාලිගාවත්තේදී වෙඩිකෑ මදුෂ් මහරගමදී අවසන් ගමන් යයි. රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් පාටලීට අධිචෝදනා. මුරලිගේ 800න් සේදුපති ඉවත් වෙයි. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. COVID-19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අද රාත්‍රී 10 සිට ලබන සඳුදා අලුයම 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් 49 දෙනෙකු COVID ආසාදිත ලෙස හඳුනා ගැනීමත් සමග එම පරිශ්‍රය తాවකාලිකව වසා දැමීමට කටයුතු කෙරුණා. එමෙන්ම අද දින තුල තවත් COVID-19 ආසාදිතින් 109 දෙනෙකු වාර්තා වුණා. දවසේ පුවත COVID-19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයට පොලිස් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. අද රාත්‍රී 10ට පැනවෙන ඇඳිරි නීතිය සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අද පස්වරුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක දක්නට ලැබුණු තත්ත්වයයි. යම් කෙනෙක් ඇඳිරි නීතිය අවස්ථාවේ නිවසින් පිටතට පැමිණ මාර්ගයක සංචාරය කරනවා නම් එමත් නැත්නම් නිවෙස් අසල වුණත් කණ්ඩායම් හැටියට ඒකරාශී වී සිටිනවා නම් විවිධ අය ස්ථානවල ක්‍රීඩාවල යෙදෙනවා නම් ඒ සියල්ලම නිරෝධායන ඇඳිරි නීතියට අයත් වෙනවා. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. ඒ නිසා අද රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 වනතුරු නිවෙස්වලම රැඳී සිටිය යුතුයි. කෙසේ වෙතත් උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිනවා. ඒ සියලු දෙනාට මේ ඇඳිරි නීති සීමාවන් බලපැවැත්වන්නේ නැහැ. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ කුමන හෝ මාර්ගයක් කරා ගමන් කරන වාහනවලට කිසිම හේතුවක් මත මේ ප්‍රදේශයේ නවත්වන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මගින් නංවා ගන්න ඒ වගේම බැස්සවීමට සුවිශේෂ කාර්යයක් හැරෙන්නට එම නවත්තන්න බෑ. ගම්පහ දිස්ත්‍රික්කය තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ජලය, විදුලිය, sannivedana සේවා, ඒ වගේම ගුවන් තොටුපොළ සේවා, එමෙන්ම මාධ්‍ය කාර්ය මණ්ඩල මේ අයට තමන්ගේ හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කරන්න පුළුවන්. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ වෙළඳුන් 49 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූයේ පසුගිය සඳුදා සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අද දිනේ ලැබීමත් සමගයි. මාල් මාකට් එකේ අපි PCR කර 105ක් වගේ ප්‍රමාණයක් එකකින් 40 ගන්නක් වගේ පොසිටිව් වෙච්ච නිසා තමයි දැන් මේ පිස් එකේ තොරතුරු අරගෙන අවශ්‍ය අයගෙන් PCR ගන්නවා. එහෙම ගන්නකොට මාළු මාකට් එකේ තිබුණාද එහෙම එකක්? මේක නිසා නෙවෙයි ත්‍රිකම අවධානයකට ලක් වෙලා තියෙනවා මේ දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක. කලබල වෙන්න ඕනේ නැහැ මේ අවස්ථාවේදී අපි විශ්ලේෂණය කරලා බලන්න ඕන මාළු වෙළඳ පොළට ආවේ බ්‍රැන්ඩික්ස් පොකුරේ ඉන්න රෝගීන්ගෙන්ද ඒ රෝගීන්ට ද්විතීක ආසාදනයක් විදියට නැත්නම් දෙපැත්තකින් ආසාදනයට යොමු වුණාද කියලා. තාවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ වෙළඳුන් ඇතුළු පිරිස PCR පරීක්ෂණවලට ලක් කෙරුණේ මෙලෙසින්.
කොට්ටාව නගර සභා මාළු වෙළඳසැලද අද తాවකාලිකව වසා දැමීමට පියවර ගෙනුනේ එහි වෙළඳුන් සිව් දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක හිමිකරුවෙකුටද COVID වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග එහි සේවකයන් 15 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමු කෙරුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ ආසාදිතයාගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. මේ අතර දෙහියෝ විට තිමිරිකොළ ප්‍රදේශයේ මාළු වෙළඳාමේ නිරත පුද්ගලයෙකුද COVID ආසාදිත බවට හඳුනා ගැනීම හේතුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන් ඇතුළු පවුල් 24ක පුද්ගලයන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. දෙහියෝ විට නගරයේ වෙළඳසැල් කිහිපයක්ද COVID අවදානම හේතුවෙන් වසා දැමීමට පියවර ගැනුණා. මේ අතර කොළඹ ජාතික රෝහලේ 46 වෙනි සහ 55 වෙනි වාට්ටු වලින් COVID ආසාදිතයන් හමු වීමත් සමග එම වාට්ටු වලට රෝගීන් ඇතුළත් කර ගැනීම తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. කොටුව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුට COVID ආසාදිත බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති අතර පැය කිහිපයකට එම පොලිස් ස්ථානයේ සේවාවන්ද අත්හිටවනු ලැබුවා. පූර්ණ විෂ බීජ හරණයකට ලක් කිරීමෙන් පසු පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු පසුව ආරම්භ වුණා. මේ අතර කඩවත රන්මුතුගල බංගලාවත ප්‍රදේශයෙන් එකම පවුලේ තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග අදාළ ප්‍රදේශයේ සංචරණය සීමා කිරීමට බලධාරීන් පියවර ගත් අතර එම ප්‍රදේශයේ පළමු ආශ්‍රිතයන් 201ගේ පමණ PCR පරීක්ෂණද අද සිදු කෙරුණා. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් වාර්තා වන COVID ආසාදිතයන් සංඛ්‍යාව 314 දක්වා ඉහළ ගොස් ඇති අතර ප්‍රධාන කර්මාන්ත ශාලා දෙකක් ආශ්‍රිතව ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. වත්මන් COVID තත්ත්වයත් සමග ඇඟලුම් ක්ෂේත්‍රයේ මුහුණ පා ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වෘත්තීය සමිතිය අතර පැවැත්වුණේ එවන් පසුබිමකයි. වෙළඳ කලාපවල සේවය කරන සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයකගේ සෞඛ්‍ය ආරක්ෂාව සුරක්ෂිත කිරීම දෙවැනි කාරණය හැටියට ඔවුන්ගේ රැකියාව සුරක්ෂිත කරන එක, තුන්වැනි කාරණය හැටියට දීමනා වැටුප් සම්බන්ධ ප්‍රශ්නය. එතකොට මේ සියලු කාරණා සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය එකඟ වුණා. ඒ විතරක් නෙවෙයි සැකසහිත සියලුම ආයතනවල PCR පරීක්ෂණ කරන්නත්, බෝඩින් වල ජීවත් වෙන සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අදාළ කරන පොදු මාර්ගෝපදේශන නියාමලියක් සකස් කරන්නත් එකඟ වුණා. මේ අතර බ්‍රැන්ඩික්ස් ආයතනයේ COVID ආසාදිතයන් වාර්තා වීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළා. බ්‍රැන්ඩික්ස් එකකින් මාතෘ කරන කමිටුවක් දැම්මා. ඒ කමිටුව දැන්ට අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. අපිට ප්‍රායෝගික අමාරුකමක් තියෙනවා. ඒ කර්මාන්ත ශාලාව ඇතුළට යන්න නිරෝධායනට ඔක්කොම ලක් වෙලා තියෙන නිසා. නමුත් විධායක නිලධාරීන් කැඳවාගෙන ඒ පිළිබඳ මූලික පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඒ නිසා පරීක්ෂණ අවසන් වුණායින් පස්සේ ඒ වාර්තාව ප්‍රසිද්ධියට පත් කරනවා. බේරුවල දීවර වරායට විශාල වශයෙන් පාරිභෝගික ජනතාව පැමිණෙන බැවින් COVID වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ආරක්ෂිත වැඩපිළිවෙලක් සකසා දෙන ලෙස එම වෙළඳ ප්‍රජාව ඉල්ලා සිටිනවා. ඔයසු මාතේ අතට දැන් ඕගොල්ලෝ අතරින් ටිකට් කටන එක විතරයි කරන්නේ. හරිද? එතකොට මේ වාහන වල යන මිනිස්සු කොයි වෙලාවකත් මේ අත්සෝදක් නැහැ. ඒක පොවර ඇතුළට යනවා. දැන් ඕගොල්ලෝ අතර ලියා ගන්නවා. ඒ ලියා ගන්නේ පයින් යන කට්ටිය විතරයි. ඒතර වාහන වල එන කට්ටියගේ නම් ලියා ගන්නේ කවුද? මේක සාර්ථක නැහැනේ මෙහෙම. මේ අතර COVID-19 ව්‍යාප්තිය සමාජගතව ඇති බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් හිරු පත්තරේ විස්තරේ වැඩසටහනේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අදහස් පළ කළා. අපිට තවමත් කියන්නට වෙන්නේ මේ රෝගය සමාජගත වෙලා නැහැ කියලාද වෛද්‍යතුමනි? රෝගය සමාජගත වෙලා කියන කාරණේ සුළුවෙන් තකන්න පුළුවන් කාරණයක් නෙවෙයි. රෝගය සමාජගත වෙලා කියලා ප්‍රකාශ කරනවා නම් එය විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන කරන්න ඕනි. මේ වාර්තා වෙන සිද්ධිත් එක්ක නිවැරදිවම ඒක කියන්න බෑ. හැබැයි ඔබ මගෙන් වෙන විදිහකට ඇහුවා නම් සමාජගත වීම කියන එක තහවුරු වෙන්න ඉඩ තියෙනවා නේද කියලා ඇහුවොත් මම ඒකට කියනවා ඔව් එහෙම වෙන්න පුළුවන් කියලා. විවිධ ප්‍රදේශ වලින් අපිට අහඹු ලෙස පොකුරු ඇති වෙමින් තියෙනවා. ඉතින් මහජනතාව කළ යුතු වැදගත්ම දේ තමයි සමාජගත වෙලා කියලා කාරණේ ඒක ඔප්පු කරනකම් බලාගෙන ඉන්නේ නැතුව එහෙම වෙන්නේ නැති වෙන්න කටයුතු කරන එක තමයි. රෝගියෙකු වෛද්‍යතුමනි මේ පවතින පහසුකම් යටතේ සුවපත් වීම සඳහා අපේ රටේ කොයිතරම් කාලයක් ගත වෙනවද? මේ වෛරස් එකේ හැසිරීම හරිම වෙනස්. දැනට ඇතම් රෝගීන් සුවපත් වෙන්න දවස් 50 ඉක්ම වූ ගණන් ගිහිලා තියෙනවා. සමහර රෝගීන් සති දෙකක් ඇතුළතත් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා අපිට කොරෝනාත් එක්ක ජීවත් වෙන්න වෙනවා. දවසේ පුවත ආරක්ෂාවේ වගකීම ඉටු කරමු. වග කියමු. නව ජීවන රටාවකට හුරු වෙමු. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුණා. ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඉදිරිපත් කරන ලද පළාත් කෙටුම්පතට සංශෝධන ගරු නීතිපතිතුමා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළා. ඒ සියලුම යෝජනා අපි කෙටුම්පත් අවස්ථාවේදී නැවත ඉදිරිපත් කරනවා. පුවත්පත් වලින් දැනගන්නට ලැබී තිබෙනවා මුල් කෙටුම්පතේ නොතිබුණු සමහර කරුණු සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට යෝජනා කරනවායි කියලා. එහෙම කිසිවක් නැහැ. අවධානය දෙන්න. අද ලබා දෙනවා ඔබතුමන්ලාට අපි යෝජනා කරන කමිටුව අවස්ථාවේ තියෙන යෝජනා මොනවාද කියන එක පිළිබඳව. 19 වෙනි ව්‍යවස්ථාවේ තියෙන ගරු ඇමතුමා කිසි විදියකට පාර්ලිමේන්තුව අවුරුදු 4මාරක් යනකම් විසිරවන්න බෑ කියලා. දැන් අපිට ඒත්තු ගන්නන දේ තමයි ඒ 4මාරක් නෙවෙයි 2මාරක් වෙනකම් අඩු කරා කියලා. නමුත් 20 වෙනි සංශෝධනයේ තියෙන පාර්ලිමේන්තුවේ විසර්ජන පනත දෙපාරක් කරදුනොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවා හරින්න පොඩක් ඉන්නකෝ කරුණාකරලා අහගෙන ඉන්නකෝ. ඔබතුමාගේ කතාවේදී කියන්නේ ඒක. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසිරවා හැරියොත් පමණයි ඊළඟ පාර්ලිමේන්තුව විසිරවන්න බැරි අවුරුදු 2මාරක් යනවා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාවේදී ඔබතුමා කතා කරන්න. එහෙම එකක් වෙන්නේ නැහැ. අවුරුදු 2මාර වෙනකන් යනවා. ජනාධිපතිවරයා විසින් කලින් විසිරුවේ නැත්තම් ඊළඟ පාර්ලිමේන්තුව මේ කියන ඉක්බිති පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට ඕනෑම වෙලාවක විසිරවා හරින්න පුළුවන් කියලා. ඔබතුමාගේ කතාවේදී කියන්නේ සබ්‍රි ඇමතුමාට බාධා කරන්න එපා. ඔබතුමා වගේ කෙනෙක් කොහොම කරන එක වැරදි. 1978 ව්‍යවස්ථාව තමයි වඩා බලගතුම ව්‍යවස්ථාව. ඊට වඩා අඩු බලයක් තමයි 20න් පස්සෙත් ජනාධිපතිවරයාට හම්බ වෙන්නේ. ඒ හින්දා මේ නැති බලයක් ආරෝපණය වෙන්නේ නැහැ. 17 වෙනි ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවෙත් 19 වෙනි ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවෙත් එක පුද්ගලයෙක් හිටියා අගමැතිවරයා හැටියට. එතුමන්ලාගේ නායකයා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපතිවරයෙක් වශයෙන් තේරුවාපත් කරගන්න බැරි හින්දා ජනාධිපතිවරයාගේ බලය කුමන්ත්‍රණයකින් ලබා ගැනීම සඳහා තමයි 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. එක්කෝ විධායක ජනාධිපති බලය විධායක ජනාධිපතිවරයාට තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙන එක්කෙනෙකුට තියෙන්න ඕන. මේ දෙකේම මිශ්‍රණයක් ආවා හයිබ්‍රිඩ් ක්‍රමයක්. ඒක තමයි ගරු හිටපු ජනාධිපතිතුමා කියන්නේ එක බස් එකයි ඩ්‍රයිවර්ස්ලා දෙන්නයි. ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අවුරුදු 11ක් ප්‍රේමදාස මැතිතුමා අවුරුදු 4ක් ජනාධිපතිවරයා හැටියට හිටියා. මීට වඩා බලගතු ව්‍යවස්ථාවක් යට. ඊට පස්සේ ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඩී.බී. විජේතුංග මහත්මයා. ඉතින් හැමදෙනාම ඒකාධිපතියෝද? අපේ විපක්ෂ නායකතුමාගේ පියත් ඒකාධිපතියද? ඒක බොරුවක්. ඇයි ඔබතුමා මේ ඉන්න අග්‍රාමාත්‍යතුමාගේ බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා? ඒක මම බලා ගන්නම්. මම කියලා. හරි. අපි ඒක බලා ගන්න. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. අපේ අගමැතිතුමා මේ ඉන්නකන් එතුමාට කිසිම ප්‍රශ්නයක් නැත්තම් ඕගොල්ලෝ කිඹුල් කඳුළු හෙලන්න කියලා අපි අහන්න කැමතියි. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමා හැටියටත් මම විපක්ෂ නායකවරයා හැටියටත් අපි දෙගොල්ලෝ එකට වැඩ කටයුතු කරා. කරාද නැද්ද ඔබතුමා කියන්නකෝ. ඔබතුමා ඔළුව ගන්නවා. ඔය ඔබතුමා ඔළුව ගන්නවා. ඔබතුමා මේ තමන්ගේ අගමැතිතුමාට ගරු කරලා මේ යෝජනා ඉදිරිපත් කරන්න. තමුන්නාන්සේ එතුමාව පියන් කෙනෙක් කරලා තියෙන්නේ. අධිකරණ ඇමතිතුමා මේ පනත ඉදිරිපත් කරනවා. මේ විපක්ෂ නායකතුමායි මේ අනිත් අය කරන්නේ මේක බාධා කරන එක. මම කරන්නේ අගමැතිතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එක. ඒක මේගොල්ලන් කරගනි. අපි කරගන්නම් ඒක. හරි. කතානායකතුමනි මම විශේෂයෙන්ම දැන් 19 වන සංශෝධන ඇලඩින්ගේ පුළුම පහනක් වගේ අපේ ප්‍රශ්න ඔක්කොම විසඳුවා නම් 7.3ක ආර්ථික වර්ධන වේගය 2.3ට බැස්සුවා ඔන්න ඔය 19 වන ව්‍යවස්ථාවයට. එතකොට ජාතික ආරක්ෂාව ලැබිලා නැත්තම් කුඩුකාරයෝ වැඩි වෙලා තියෙනවා නම් මොකටද මේ 19 වෙනි ව්‍යවස්ථාව? නිශාන්ත සිල්වා කියලා පුද්ගලයෙක් හිටියා. එතුමා අනවශ්‍ය විදියට නඩු වලට පැටලෙනවයි කියන එක තේරුම් අරගෙන එතුමා ඉවත් කරන්නයි කියලා ඒ කාලේ හිටපු IGP ඉල්ලුවා. ව්‍යවස්ථාදායක සභාව මැදිහත් වෙලා ඒක නැවතුවා. ආණ්ඩුව මාරු වුණාම දවස් දෙකක් ගියේ නෑ මේ මිනිස්සයා යනවා ලංකාව අතෑරලා කොහෙද කියලා. කවුද වගේ කියන්නේ? ඒ හින්දා ඒ විදියට රටක් පාලනය කරන්නට බෑ. ඒ හින්දා තමයි මේව වෙනස් කරන්නට අවශ්‍ය. අපි මේ 20 වෙනි සංශෝධනය ගෙනත් සූදානම් වන්නේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් ඉක්මනින් ගොඩනගන තෙක් මේ රටේ වැඩ කටයුතු අනුව ඉදිරියට ගෙන යාම. ඉතිහාසයේ ඇතම් සංශෝධන ගෙනත් තියෙන්නේ മന്ത്രിවරුන්ට විශාල බලපෑම් කරලා. මේ 20 වෙනි සංශෝධනයට අපි පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ එබඳු කිසිදු බලපෑමක් කරලා දේශපාලන ඩීල් එකක් දාලා. ඡන්දය උදුරා ගන්න නොවේ. ඒ නිසාම තමයි 20 වෙනි සංශෝධනය ගෙනෙන මේ මොහොතේම අපේම පාර්ශවයන් විශාල වාද විවාද ඇති වුණේ. මම අහන්න කැමතියි 19 වෙනි සංශෝධනයේදී හිම වුණාද? මහා සංඝරත්නයටත් කාටවත් විරෝධය පළ කරන්න ඉඩක් ලැබ කියලා නොවේ 19 ගෙනාවේ. 19 වෙනි සංශෝධනය ගැන හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රසාදයක් ඇත්තේ නැහැ. ඒක හදපු අයත් ඒක බෝම්බයක් බව වැරදීමක් බව කිව්වා. 19 වෙනි ව්‍යවස්ථාවේ සංශෝධනයත් ඔස්සේ CID එක ඒ දෙවියෝ විරුද්ධ පක්ෂයේ දේශපාලඥයන් පස්සේ යන්න පොලිස් කොමිසම මේ සේවාව දියුණු කරන්න මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා CID බුද්ධ්‍යංශ වගේ සේවාවල දක්ෂතා පිරිහුණා. දැන් රිෂාඩ් බදූදීන් අල්ල ගන්න CID ට බෑ.
ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා කියන ඉෂාඩ්ගේ මල්ලුව පොලිසිය ඇපයක් දීලා ගෙදර යවනවා. ඒවා නවත්තන්න දැන් කාටවත් බෑ. ජනාධිපතිට ඡන්දෙ දීලා ජනතාව අපේක්ෂා කරන්නේ නීතියක් යටතේ රටක් ඉදිරියට ගෙන යාම. එහෙමනම් ජනාධිපතිවරයාගේ ජනවරම දැන් මේ ගරු සභාව සිතා බලන්න ඕනේ. 19 වෙනි ව්‍යවස්ථාව ගේනකොට ඒක අනුමත කරන්න අපි අකමැති වුණා. එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තිබ්බ බය නිසා අපිට තීන්දුවක් ගන්න වුණා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඡන්දෙ දෙන්න ඕනේ කියන එක. තුමා ඇවිල්ලා කිව්වේ මොකක්ද? මම දැන් ඔබතුමන්ලගේ නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. මම නැගිටලා එතුමාට කිව්වා සර් එක්ක මම එන්නේ නැහැ. එළියට බෑලා මං ගියේ කෙලින්ම මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බෙන්න. එතුමා මාව බදාගෙන මට උම්මහයකුත් දුන්නේ ඒ කාලේ කොරෝනා තිබුණේ නැහැ. හරි? දීලා කිව්වා කුමාර් ඔබතුමා විතරයි ශ්‍රී ලංකා එකේ මාත් එක්ක ඉන්නේ කියලා. ද්විත්ව පුරවැසි භාවයත් ඔය 19 වෙනි සංශෝධනයේ පටලවිලා තියෙන එක කාරණයක්. මම මේ වෙලාවේ කියන්නේ අපි අද ඇමරිකාවේ ජීවන රටාවේ දන්වැල් වලින් බැඳිලා අපේ රටේ පාලකයින්ට මේ ද්විත්ව පුරවැසි භාවය නෙවෙයි දෙවෙනි පුරවැසි භාවයට පත්වීමට ඉඩ දීමට උවමනාවක් නැති බවත් ඒ නිසා ඒක ගැන නැවත අපි කල්පනා කළා අපේ අධිකරණ ඇමතුමා කාර්ක සභාව අවස්ථාවේදීවත් ඒ ගැන යම් වෙනසක් කිරීමට කල්පනා කරයි කියලා බලාපොරොත්තු වෙමින් මගේ වචනය අමාර කරනවා. මේ බලය කෙනෙකුට ලබා දීම තුළින් ඒ බලයෙන් එයත් විනාශ වෙනවා රටත් විනාශ වෙනවා. ඒ නිසා මම ඉල්ලනවා සියලුම දෙනාට තමන්ගේ හෘද සාක්ෂි අනුව මේ අද දවසේ පැය තව 24කට හෝ එක්කහුව වෙලා අපි අතර යම් මතයක් අරගෙන හරි දෙයක් කරලා ඉදිරියට ගෙනියන්න ජනාධිපතිතුමාව සහභාගී කරගෙන කියලා. මොන තරම් අපි තර්ක කරත් මේ ව්‍යවස්ථාව පැච් දාන ව්‍යවස්ථාවක් මිසක් මේ රට සංසුන් කළ හැකි ව්‍යවස්ථාවක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ සංසුන් කළ හැකි ව්‍යවස්ථාවක් නොවන නිසා තමයි ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් අපි සියල්ල අලුත් ආණ්ඩු ක්‍රමයක් ඇතිකිරීම සඳහා වූ ජනවරමට යන ගමනේ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න. හිටපු ජනාධිපතිතුමා කියනවා මට ආණ්ඩු කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අගමැතිතුමා කියනවා මට රටක් ආරක්ෂා කරන්න ආණ්ඩු කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මීට වඩා සාක්ෂියක් මොකක්ද මේ 19 හොඳ ගැන කතා කරන අය මොනවද මේ කතා කරන්නේ? මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම් පතට අදාළ විවාදයට සහභාගී වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණ වෙත පැමිණියේ විරෝධතා රට පෙළපාලියකින්. පාර්ලිමේන්තු වෙත පැමිණි මන්ත්‍රීවරුන් එහිදී විරෝධතාවකද නිරත වුණා. අද පෙරරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට රැස් වූ අතර එහිදී ඔවුන් පාර්ලිමේන්තුවට යාම සඳහා සූදානම් වූයේ මේ ආකාරයෙන්. බලන්න මොකද වෙන්නේ කියලා පාර්ලිමේන්තුව ඇතුලේ අනිවාර්යයෙන් විශ්ව පරද්දනවා. මේ රටේ මිනිස්සු හතර ගාතේ වැටිලා ඉද්දී මේ විශ්ව ගෙනල්ලා මිනිහෙකුට එක සහනයක්වත් මේ රටේ ජනතාවට නොදී එක පවුලේ බලය තර කරන එකට මුළු රටම විරුද්ධ වෙන්න ඕනේ. අපේ රිෂාඩ් පතියුදීන් අත්අඩංගුවට ගන්නේ ජනාධිපති කොමිසම ගෙනල්ලා මෛත්‍රීපාල මහත්තයාව තද කරන්න මේ විශ්ව දිනන්න බෑ. පොඩ සාක්කුවේ දාගෙන. ඒකද මං කියන්නේ ඒකයි. විශ්ව අපි පරාද කරනවා. ඇඟට ගුණ නැති කරුණු කාරණා සියල්ලම ජනතාවට පහදා දෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තු සභාගර්භය ඇතුළේදී මේකට විරෝධය පළ කරනවා. අනතුරුව ඔවුන් එතැන සිට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා රථ පෙළපාලියකින් ගමන් කළා. පාර්ලිමේන්තු පිවිසුම අසලදී රථ පෙළපාලියට එක් වූ මන්ත්‍රීවරුන් මෙන්ම තවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කළා. විපක්ෂ නායකතුමා මොකද්ද රථ පෙළපාලිය? පෙළපාලිය නෙමෙයි මේ අපි පාර්ලිමේන්තුව. ඔබතුමාලා විරෝධය දක්වනවද මේකට? ඔබතුමාලාට මේක පරාජයට පත් කරන්න පුළුවන් වෙයිද? ඒ තමයි අපේ උත්සාහය. විශ්ව පරාජය කරලා 19 ප්ලස් වැඩසටහන තුළින් මේ රටට යහපත් ව්‍යවස්ථාවක් ගෙනීමේ කර්තව්‍ය ක්‍රියාත්මක. මොකද මේ පෙළපාලියක්ද? විශ්ව එපා කියලා තියෙන්නේ. පරාජය කරන්න පුළුවන් නේද ඔබතුමාලාට? බලමු හොඳ සෙල්ලම් අද සහ හෙට ආණ්ඩුව ඇතුළෙන්ම දැන් විරෝධය පටන් අරගෙන තියෙන්නේ. දැන් කර කියා ගන්න දෙයක් නැතුව උද්දච්චකමට තමයි දැන් මේක දාලා තියෙන්නේ. විශ්ව පරාදයි. විශ්ව පරාද කරන්න පුළුවන්ද? දැන් මිලදී ගන්න ඒගොල්ලන්ගේ ඇතුළේම 20 දෙනෙක් ඉන්නවා ඒකට විරුද්ධව. රිෂාඩ් මන්ත්‍රීතුමාගේ පිරිස මොනා කරයිද? ඒගොල්ලෝ කවුරුත් යන්නේ නැහැ. ඔබතුමාලා සහාය දක්වනවද විශ්වට? නෑ සහාය දෙන්නේ නැහැ. මේක පරාජය කරන්න පුළුවන් වෙයිද ඔබතුමාලාට? මොකද්ද මේගොල්ලෝ මේ කරන්නේ? මේගොල්ලන්ට පිස්සුතුන් මේ රටට හොඳ දෙයක් කියන හැම වෙලාවෙම ජාතික පක්ෂ කාලෙත් එමය දැන් සමගි බලවේගයක් හදාගෙනත් එමය. ජේ.ආර්. ජයවර්ධන 78 ගෙන ආපු අවස්ථාව තමයි මේ නැවත මේ ගේන්න හදන්නේ. ඔය පේන්නේ මොලයක් බුද්ධියක් නැති වුණාම ඕක තමයි විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහනවා මෙලෝ හරයක් නෑ වගේ වැඩ මේ කරන්නේ. අනතුරුව ඔවුන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත මෙලෙස පැමිණියා. එපා 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 එපා
මේ අතර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව වෘත්තීය සමිති කිහිපයක් පාර්ලිමේන්තු වටරවුමේදී නිහඬ විරෝධතාවක නිරත වුණා. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දීමට තම පක්ෂයේ තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති පක්ෂ මධ්‍යමකාරක සභා රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ මධ්‍යමකාරක සභාව අද පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. නෑ ඒ ගැන කතා කරේ තීරණය අරන් ඉවරයි ඉස්සට උදව් කරනවා. ආය අලුතෙන් ගන්න තීරණයක් නෑ. ඉන් අනතුරුව මන්ත්‍රීවරුන් පිරිසක් අභයාරාම විහාරස්ථානයේ වෙත පැමිණියේ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ කැඳවීමකට අනුවයි. මොකක්ද මේ රහස් සාකච්ඡාව? සේම රහස් සාකච්ඡාවක් නෑ. මේ ආණ්ඩුව ගේන්න වැඩ කරපු ප්‍රධානම මූලස්ථානය තමයි අභයාරාම. අභයාරාමෙන්ම තමයි ওই 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට දැඩි ප්‍රහාරයක් එල්ල වුණේ. ඔව් ඉතින් තමන් හදපු ආණ්ඩුව යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒක කතා කරන්න නායක හඳුරුන්ට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සම්පූර්ණ අයිතිය තියෙනවා. පාර්ලිමේන්තුවේ දැන් මේ වෙලාව ඉන්න ඕනේ. ඇයි මේ පන්සලේ? නෑ ඉතින් අපිට විපක්ෂයෙන් ලොකු විරෝධයක් දක්වන පාර්ලිමේන්තුව ඇතුලේ. ඔය විරෝධය දක්වන අපි පක්ෂයක් විදිහට ගමන් කරන කාර්යභාරයත් ආණ්ඩුව ආරක්ෂා කරන කාර්යභාරයත් රට ආරක්ෂා කරන කාර්යභාරයත් අපි සියලු දෙනා වෙනුවෙන් මේ කැප වෙන වෙලාවක් තියෙනවා. 150ක් නැහැ. 150කට වැඩි තියෙන බය. සංශෝධන ගණනාවක් අපි ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් ඉදිරිපත් කළා. දැන් එයින් 80%කට 90%කට ප්‍රමාණයකට විතර සාර්ථක වෙලා තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙනවා. ඔව් අපි 20 වෙනි සංශෝධනයට සහයෝගය ලබනවා. තුමාලා හිතන්නේ නැද්ද මේක රටට අහිත කරයි කියලා? අපි මේ පිළිබඳව ඉදිරියේදී අපිට තීන්දුවක් ගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ මේක මාධ්‍ය ඉදිරියේ තීරණ ගැන කතා කරන වෙලාවක් නෙමෙයි. සාකච්ඡාවෙන් අනතුරුව එහි ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වුණා. චිත්ත පුරැසිභාවය අයින් කරන කම්ම මේ සටන අපි නතර කරන්නේ නැහැ කියන එක නම් පැහැදිලිවම කියනවා. ගරු ජනාධිපතිතුමනි පංචමහා බලවේගයේම අපිත් එක්ක ඒකරාශී වෙලායි තිබෙන්නේ. ඒ නිසා අපි පැවපු බය පස්පට නම් ගන්න ලැහැත්ති නැහැ හේතුවක් නැතුව. මේ පෙරහැර හැදුවේ අපි මේ ආණ්ඩුව. හැබැයි අපි පෙරහැරේ නෑ දැන්. පෙරහැරේ යන්නෙත් නෑ අපි. අපි දැන් පෙරහැර බලන් ඉන්නවා. පෙරහැර බලන් ඉන්නකොට පන්දන් නිවිල බෙරක් කැඩිලා රෙදි ගැලවිලා යනකොට ඉතින් අපිට ඉන්න බෑ. අපිට ලැජ්ජ හිතෙනවා. අපි කියන්න ඕන මේ පන්දන් නිමිල මිනිස්සුયો බෙර කැඩිලා මිනියෝ. ඔහොම යන්න එපා. මේක හදාගනින් කියලා. ඉතින් ඒව කියනකොට රිදෙන්න හේතුවක් නෑ නේ. බබ්බු නෙවෙයි. මේ වෙනකොටත් මේ ආණ්ඩුව යටතේ ඇතැම් සම්පත් අලෙවි කිරීම සඳහා යම් යම් සාකච්ඡා යනවා. මේක කතා කරනකොට රාජ්‍ය නොවන ඇතැම් සංවිධානවල මේ ආණ්ඩුවට පන්දන් අල්ලන පමණක් 70 අපි විරුද්ධයි කියලා හිතුවා. කාදිනල්තුමා කිව්වා මහා සංඝරත්නයේ යෝජනා තමයි මගේ යෝජන හැටියට මම පිළිගන්නවා. අපට ආඩම්බරයක්. දැන් ඒ නිසා එතමන්තා එතුමාට දැන් මඩ ගන්න පටන් ගත්තා. මේ අතර පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. දිත්තපරක ස්වභාවය කියන එකේදී ජනාධිපතිතුමා සමග අපි මේ සාකච්ඡා කරද්දී එතුමා අපිට සඳහන් කළ එක කාරණාවක් තමයි අලුත් ව්‍යවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේක ඉවත් කරනවා. හැබැයි මේක රාජපක්ෂවරුන්ට පහර දීමේ අරමුණ පිටම සිද්ධ කරපු දෙයක් නිසා මේ සම්බන්ධයෙන් එතුමාට යම්කිසි හැඟීමක් තියෙනවා මේක තියෙන්න අරින්න ඕන කියලා. යම්කිසි කෙනෙක් ව්‍යවස්ථාව වෙනස් කරන්න හොඳ නැහැ පුද්ගලයන් අරමුණු කරගෙන. දිත්තපරක ස්වභාවය කියන කාරණාව වුණත් ඒ වගේ පදනමකින් තියාගන්නවයි කියන කාරණාව වෙනම එකක්. පුද්ගලයෙක් අරමුණු කරගෙන නම් දිත්තපරක ස්වභාවයට අදාළ නීති පනත් අයින් කරනවායි කියන එකට අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. බැරි වෙලාවත් මේ වෙලාවේ 20 දිනා ගන්න බැරි වුණොත් ඊළඟ ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව කාර්යයත් අපිට ලොකු අවදානම් සහගත තැනකට එනවා. ඒ නිසා 20 ජයග්‍රහණය කළ යුතුම වෙනවා මේ වෙලාවේ. මස් රාත්තලම ඉල්ලන තැනට එන්න ඕනේ නැහැ කියන එකයි මගේ අදහස. රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලබන සිකුරාදා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට අද රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද දෙවන පෙළ කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන උපදෙස් ලබා දීමට කටයුතු කර තිබූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ඇති වූයේ උණුසුම් සංවාදයක්. සමාජයම් පැතිගැන්මක් ඇති වී තිබෙනවා. පළමු පියවරේදී අපිට වෛද්‍යවරු මුණ ගැහුණේ නැහැ. රෝගේ බොවුණු මේ වෙලාවේදී වෛද්‍යවරු රෝගේ බොවිච්චය මුණ ගැසී තිබෙනවා. පළමු පියවරේදී රෝහල් වාට්ටු වසා දැම්මේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී රෝහල් වාට්ටු වසා දමන තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳ 23 වෙනිදා විවාදයක් සූදානම් කරමු කියන එක තමයි මගේ අදහස. නායක රැස්වීමේදී ඔබතුමාලා කතා කරගෙන දින යහගත්තා. අපි සුදු දිනේම කැඳවනවා.
පොකුරු ව්‍යාප්තියේ සිට සමාජ ව්‍යාප්තියක් දක්වා මේ කුලියාපිටිය බල ප්‍රදේශෙත් සහ අවට බල ප්‍රදේශවල තාමත්ම ශීඝ්‍ර ලෙස කොරෝනා ව්‍යාප්තිය ක්‍රියාත්මක වෙනවා. PCR පරීක්ෂණ හරියට කෙරෙන්නේ නැහැලු. මෙය තවදුරට සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරිලා කියන එක වසංගත රෝග විද්‍යාඥයන් විසින් අපිට කිසිම වෙලාවක දැනුම් දීලා නැහැ. මේ හැම එකකටම අපිට සම්බන්ධතාවයක් තියෙනවා. යාල හෝටලේදී රෝගියා අපි හමු වෙච්ච වෙලාවේදී විපක්ෂ නායකතුමා එතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා එතුමා දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් විදියට අපි අඳුනගත්තා. අපේ සිස්ටම් එක කොච්චර ක්‍රියාත්මක වෙනවද කියලා ඇහුවොත් ඉතා ශනිකයෙන් අපි එතුමාට එවෙලෙම දැනුම් දුන්නා ඔබ දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් කියලා. අවශ්‍ය පියවර ගන්න කියලා. ඒ නිසා මේ රටේ ජනතාව සෞඛ්‍ය අංශකරේ තියෙන විශ්වාසය බිඳ දමන්න එපා කියලා විපක්ෂ නායකතුමාට අපි ඇඳුම් දෙනවා. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. විපක්ෂ නායකතුමා පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉඳ ගන්නකෝ මේ මයික් එක මට තියෙන්නේ. මේ ඉඳ ගන්නකෝ. මයික් එක මට තියෙන්නේ. අර සෞඛ්‍ය අමාත්‍යතුමිය ඔබතුමියගේ අවධානයට යොමු කරනවා කරු විපක්ෂ නායකතුමා කියනවා සමාජ ව්‍යාප්තියක් වෙලා කියලා. එතුමා බෙහෙතක් නිර්දේශ කළ තියෙනවා පැකඩිල්. විපක්ෂ නායකතුමා බලන්නකෝ ඒකවත්. මේ සමාජ ව්‍යාප්තියක් දැක මේ රජය හැමදේම හංගනවා. මුළු රටේම බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකවරයා විසින් කටයුතු කරන කාලේ බ්‍රෑන්ඩ් නේම් එකක් කියලා ඉන්ටර්නෙට් එකෙන් මිනිස්සුන්ට බෙහෙත් ගන්න කිව්වා. එහෙම කෙනෙක් රටේ ජනාධිපති තුනහනම් රටට ඇති වෙන තත්ත්වය ඔබතුමාට තේරුම් ගන්න පුළුවන්. දැන් PCR මැෂින් ටික ඔක්කොම කඩාගෙන PCR පරීක්ෂණ කරන්නේ නැහැ. එතුමියගේ මැෂින් එක අපි රටක් විදියට ආඩම්බර වෙන්නට ඕනි. ලංකාව තමයි පළවෙනියෙන්ම PCR පරීක්ෂණය සිදු කරන ලද්දේ මේ දකුණු ආසියානු කලාපයේ. මාස 3ක් ගියා පළවෙනි 50000 කරන්න. හැබැයි දින 7ක් ඇතුළත ලක්ෂයකට වඩා PCR පරීක්ෂණ අපි මේ රජයේ මේ මිනුවන් ගොඩින් පස්සේ කළා කියන එක මතක් කරන්නට ඕනි. අපි නෙවෙයි මාධ්‍ය ඉදිරියට ගිහිල්ලා කිව්වේ දැන් ඉතින් මැතිවරණේ තියන්න පුළුවන් නේ කොරෝනා ඉවරයිනේ. ගරු විපක්ෂ නායකතුමනි ඔබතුමාත් මාස් නැතුව රට පුරා ඡන්දේ කාලේ ගියේ කොවිඩ් තිබිච්ච නැති හින්දා. මගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරනකොට පවිත්‍ර ඇමතිතුමිය මාත් එක්ක වටේ ගියේ නැහැ. මම මාස් කැන්නද නැද්ද කියන්න. ඔය කතා වෙනම කතා කරගන්න. කිසිම අදාළත්වයක් නැති කතාවක් ඔබතුමගේ තනතුරට අගෞරවයක්. පොලිසිය හා මද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදූෂ්ගේ අවසන් කටයුතු අද මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ ගොඩිගමුව සුසාන භූමිය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා දී තිබුණා. පොලිසිය සිදු කළ මද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර සිදු වූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක පාතාල කල්ලි නායක මාකඳුරේ මදෝෂ් ජීවිතක්ෂයට පත් වුණේ ඊයේ අලුයමයි. අදාළ වෙඩි තැබීම සිදුව තිබුණේ මාලිගාවත්ත ඇපල්වත්ත ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණයේදී. මෙම මහල් නිවාසයේ දසවන මහලේ හෙරොයින් සංගවා ඇති බවට කොළඹ අපරාධ කොට්ටාසේ රැඳවුම් බහරේ සිටි මාකඳුරේ මදෝෂ් විසින් නිලධාරීන්ට ලබා දුන් තොරතුරක් මත එම මද්‍රව්‍ය මෙහෙයුමට ගිය පොලිස් කණ්ඩායමට නිවාස සංකීර්ණයේදී මද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. පොලිසියද මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී සංවිධානාත්මක පාතාල කල්ලි නායක මාකඳුරේ මදෝෂ් ජීවිතක්ෂයට පත් වුණා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා ඊයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ මදුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබා දෙන ලෙසයි. ඒ මදුෂ්ගේ මරණය සැලවීමත් සමග ඔහුගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය වෙත පැමිණීම හේතුවෙන්. කෙසේ වෙතත් මහරගම ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක් වෙත ගෙන ගිය මදුෂ්ගේ මෘතදේහය මහරගම පමුණුව පෙදෙසේ ඔහුගේ අනියම් බිරිඳගේ නිවස වෙත ඊයේ රාත්‍රියේ රැගෙන ආවේ මදුෂ්ගේ නීත්‍යානුකූල බිරිඳගේ එකඟතාව මතයි. මයි මාසේ පස්සෙන්ද ගෙනාවට පස්සේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැම දවසකම සෙනසුරාදාකම මම තමයි බලන්න ගියේ මේ දරුවා. ඒ ගියපු දවසක ওই දරුවා මට කිව්වා මේකෙන් එළියට යන්නේ උරුලාවක් වගේ ගඳ ගහන විදියට නෙවෙයි කිව්වා. මේ දරුවගෙන් ඉදිරියට හොඳ විස්තර එළියට එන නිසා තමයි ඔහොම දෙයක් සිද්ධ වුනේ කියලා මට හරියටම සැකසයි. ඉදිරියට මට කරන්න ඕන දේවල් මම කරනවා කිව්වා. එලි කරන්න ඕන දේවල් එලි කරනවා. මම කරපු වැරදි විතරක් මම බාර ගන්නවා. මගේ නමට දාපු හැම නඩුවක්ම මට බාර ගන්න බෑ සීතම්මේ කිව්වා. අද පස්වරුවේ මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියට මදුෂ්ගේ දේහය රැගෙන ගියේ මෙලෙසයි. එම අවස්ථාවේදී සුසාන භූමිය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණා.
මේ අතර මියගිය මදෝෂ් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. සිය සේවාදායකයාගේ බිරිඳගේ උපදෙස් මත යොමු කරන බව සඳහන් කර තිබූ එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුණේ මේ වන විට මරණය සිදු වූ ආකාරය පිළිබඳ තොරතුරු නිර්මාණය කරමින් ඒ සඳහා නීති උපදෙස් පැතීමට කටයුතු කර ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි. ඊට විධිමත් නීතිමය පියවරක් ගන්නා ලෙසත් මාකඳුරේ මදෝෂ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලා තිබෙනවා. මේ අතර මදෝෂ් ඝාතනය වූ මාලිගාවත්ත ඇපල්වත්ත ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණ පරිශ්‍රය වෙත අද පස්වරුවේ පැමිණි රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් එම පරිශ්‍රය පරීක්ෂා කළා. ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු ප්‍රකාශ කළේ මෙහි ආරක්ෂක කැමරා බහුතරයක් කලකපටන් අක්‍රියව පවතින බවයි. CCTV තිබෙනව වටේම තිබුණට සමහර තැන්වල CCTV වැඩ කරන්නේ නැහැ. පැය 24ක්ම මේ ප්‍රධාන ගේට්ටුවයි පිටිපස්ස ගේට්ටුවයි විවෘතයි. කිසිම ආරක්ෂාවක් නැහැ. Safeguard Surface Disinfectant. Safeguard නිරෝගිමත් දිවියකට. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම මගහරින පුද්ගලින් බවට තීරණය කළ බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා අද ප්‍රකාශ කළා. ඒ හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඇතුළු පිරිසකට එළඹෙන සිකුරාදා එම කොමිසම හමුවේ පෙනී සිටින්නයි දන්වා අද සිතාසිනිකුත් කෙරුණා. දැනට වැඩදානමකට ලක්ව සිටින යුද හමුදාවේ කපිතාන් තිස්ස විමලසේන මහතා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කොමිසමට සාක්ෂි ලබා දුන්නා. ඒ 2012 වර්ෂයේ මැයි මාස 17 වනදා නාරහෙන්පිට ප්‍රදේශයේදී රග ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන් කළ මෝටර් රථය අනතුරට ලක් වී පිලිස්සී මිය යාමේ සිද්ධියට නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ මෙන්ම ශිරන්තේ රාජපක්ෂ සම්බන්ධ බව පවසමින් සාක්ෂි ලබා දෙන්නැයි CID තමාට බලපෑම් කළ බවට කර තිබූ පැමිණිල්ලකට අදාළවයි. ඔහු සඳහන් කළේ තමන් දීර්ඝ කාලයක සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප ආරක්ෂකයා ලෙස කටයුතු කළ බවයි. එම හේතුව පදනම් කරගනිමින් තමන් ලවා රාජපක්ෂවරුන්ට එරෙහිව සාක්ෂි ලබා ගැනීමට CID උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක ඇතුළු පිරිස අවස්ථා ගණනාවකදී උත්සාහ කළ බවත් විමලසේන මහතා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ අසත්‍ය සාක්ෂි ලබා දීම ප්‍රතික්ෂේප කළ නිසා මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ගොනු කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් තමා අත්අඩංගුවටගෙන මාස 5කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. මෙම පැමිණිල්ලට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ වසර 4කට ආසන්න කාලයක් ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර යන අය පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ වීඩියෝ පටයක් ඔහු අද කොමිසම හමුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළා. FCID එකේ කාර්යභාරය බොහොම ස්වාධීනව කරන්නට තිබුණා නම් මීට වැඩිය සාර්ථකත්වයක් ලබා ගන්න තිබ්බා. බලපෑම් පැහැදිලිම තිබුණා. FCID විභාග කරේ දූෂණ මර්දන කාර්යාංශයෙන් එවන පැමිණිලි පමණයි. එහිදී පැහැදිලිවම තරක් කොටසකට විතරක් ඉලක්ක කරගෙන ඒ අය සම්බන්ධයෙන් විමර්ශන කළ යුතුයි කියන එක ඒගොල්ලන්ගේ අභිමතාර්ථය කියලා මට පෙනී ගියා මේ විමර්ශන කරන්නේ. බලපෑම් එල්ල වුණා බවත් ඇත්ත. යම්කිසි විමර්ශන ඉක්මනින් කරලා ඉක්මනින් නඩු දාලා කරන්න කියපු දේත් ඇත්ත. කවුද උතුමලට කරන්න මේ කරන්න උපදෙස් දුන්නේ? ඒකට හිටපු බලවත් අමාත්‍යවරු කැබිනට් අමි කමිටුවේ හිට සාධවාදකයන් උනේ අමාත්‍යවරු විදියට රාජිත සේනාරත්න මහත්මයා, සරත් පොන්සේක මහත්මයා, චම්පක රණවක මහත්මයා සහභාගී වුණා. මාලික් සමරවික්‍රම මහත්තයා සහභාගී වුණා. අනුරු කුමාර සනායක ඔව් හිටියා. කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා රාජිත සේනාරත්න, රංජන් රාමනායක, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මෙන්ම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර යන අයට මේ මාස 23 වෙනිදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නයි දන්වා සිතාසී නිකුත් කළා. දැන් රටවටා හිරු. රටවටා හිරු.
අපේ රට විවිධ ආපදාවන්ට මුහුණ දුන් අවස්ථාවලදී රටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ගම් නගර සිසාරා ක්‍රියාත්මක වූයේ COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින්. ඒ අනුව ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හා එක්ව දොම්පේ ප්‍රාදේශීය රෝහල හා රදාවාන ප්‍රාදේශීය රෝහල විෂබීජහරණයට ලක් කෙරුණා. එමෙන්ම දොම්පේ ප්‍රාදේශීය රෝහලේ කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂක ඇඳුම් කට්ටල් සහ මුව ආවරණ තොගයක් බෙදා දීම අද සිදු කෙරුණා. රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බහර දුන්නා. විත්තිකරු රුපියල් දසදහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා. ලොව බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන 800 දෙමළ චිත්‍රපටයේ මුරලිගේ චරිතයට පණ පොවන කොලිවුඩ් නළු විජේ සේදුපති එම චිත්‍රපටයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. රටවටා හිරු මේ සූදානම සමුගෙන යන්නට පත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තීරය දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.